යම් හේතුවක් මත ඊයේ පාඩමට එන්න බැරි වෙච්ච ළමයි. ඒ කියන්නේ මේකේ මුල් කොටසට එන්න බැරි වෙච්ච ළමයි. දෙවෙනි කොටස අද බලාගෙන හෙට උදේම මුල් කොටස බලාගෙන මුලයි අගයි දෙකම ෆික්ස් කරගෙන ඔක්කොම ගණන් ටික අභ්‍යාසෙ හදාගෙන යන පිස්සුවෙන් වගේ. හරිනේ. අද දානවා මේක. දාන්නේ ගණිත පාසලට channel එකට subscribe කළා නැත්නම් තාම channel එක දැම්ම subscribe කරලා දාන්න. හරි. පන්ති ඉවර වෙච්ච ගමන් හරි කමක් නැහැ. දැම්ම හරි ඉඩක් හම්බුනාම හරි කමක් නැහැ දාන්න. දාපු ගමන් වාට notification එකක් එයි. මම අද රෑ දානවා මේකේ පළවෙනි කොටස. සහ මේකත් එන මේ දැන් කොටසයි ඊයේ කොටසයි දෙක එකට. එතකොට මේක දෙවෙනි කොටස. කලින් එක බලපු කෙනෙක්ට මේක බලන්න පුළුවන්. කොටස් දෙක දාලා මම සාමාන්‍යයෙන් පන්ති වල උගන්වන ඒවා පබ්ලික් දාන්නේ. හැබැයි මේක අර ඊයේ වෙච්ච අවුලත් එක්ක මේ පාඩම විතරක් මම දානවා. හරි. එල. වීඩියෝ එක ඔයාලා subscribe කරේ නැත්නම් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ කරන්න කිව්වේ මගේ අවශ්‍යතාවයක් මත 5000 වෙන්න තව 230යි ඕන. ඒකයි. හරි. හොඳයි. මෙන්න මේක දැන් හොඳට 100ට ගන්න. හොඳට අහගන්න. පැටව අපි අද කතා කරන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය දෙවෙනි කොටස. ත්‍රිකෝණාංග සාම්‍ය පාඩමේ දෙවෙනි කොටස. ත්‍රිකෝණාංග සාම්‍ය පාඩමේ දෙවෙනි කොටසේදී අපි කතා කරන්නේ පළවෙනි කොටසේ භාගයක් කතා කරා එතන ඉඳලානේ. මම ඒකද මුල ටික චූට්ටක් වාට මතක් කරගන්න මොකක්ද ත්‍රිකෝණාංග සාම්‍යයක් කියන්නේ කියලා. පුතේ තල රූප අංග සමවීමක් කියලා කියනවා. ඒ කියන්නේ එක එක අංග ඔක්කොම තව එකෙක්ගේ අංග ඔක්කොටම සමාන වෙන අවස්ථාවක තල රූපෙක අංග කියලා තියෙන්නේ කෝණයි පාදයි. ඒ කියන්නේ එකෙක්ගේ පාද ඔක්කොම අනිකගේ පාද ඔක්කොටමයි එකෙක්ගේ කෝණ ඔක්කොම අනිකගේ කෝණ ඔක්කොටමයි සමාන වෙන අවස්ථාවක අන්න එහෙම සමාන වෙන අවස්ථාවක හරි ඒ කෝණවල විශාලත්වය පාදවල විශාලත්වය සමාන වෙලා තියෙන නිසාම අපි කියනවා ඒ තල රූප දෙක අංග සම වෙනවා හරියටම සමපාත වෙන ජෝඩුවක්මයි. ඒ තල රූප දෙක මොනවා වෙනවා කියලාද කියන්නේ අංග සම වෙනවා කියලා කියනවා. එතකොට තල රූප දෙකක් අංග සම වෙනකොට තල රූප දෙකක් අංග සම වෙනකොට එයාගේ පාදයි කෝණයි ඔක්කොම සමාන වෙනවා. ඒ කියන්නේ උගේ අංග ඔක්කොම මුගේ අංග ඔක්කොටම සමාන වෙනවා. අපි දැන් කතා කරන්නේ ත්‍රිකෝණ ගැනනේ වැටව. ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. අපි කලින් කතා කරා ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. මොනවද? පාද 3යි කෝණ 3යි. එතකොට ත්‍රිකෝණාංග සාම්‍යයේදී කියන්නේ එක් ත්‍රිකෝණයක අංග 6ම තවත් ත්‍රිකෝණයක අංග 6කට සමාන වෙනවා නම් අපි කියනවා ත්‍රිකෝණාංග සම වෙනවා කියලා. හැබැයි එහෙම 6ක් 6කටම සමාන වෙලා කියලා තියෙන්න ඕනේ නෑ අංග සම කරන්න. මුගේ 6ම මුගේ 6ටම සමානයි කියලා පෙන්න ඉන්න ඕනේ නෑ අංග සම කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මුගේ අංග 6 මුගේ අංග 6ට සමානයි කිය නැතුව අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් එක එකේ අංග 3ක් අනිකාගේ අංග 3කට විතරක් සමානයි කියලා පෙන්නනවා. මුගේ මේ 3 උගේ ඒ 3ට සමානයි කියලා අංග 3ක් විතරක් සමාන කරලා පෙන්නලා ත්‍රිකෝණාංග සාම්‍ය කරන්න. එහෙම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා 4ක්. හැම වෙලේම බෑ. ඒ කියන්නේ මුගේ කෝණ 3ට මුගේ කෝණ 3 සමාන වෙනවා. මුන් දෙන්න අංග සම වෙනවා. එහෙම එකක් නෑ. මුගේ කෝණ 3 සමාන වෙනවා මුන් දෙන්න අංග සම වෙනවා. එහෙම එකක් නෑ. තියෙන්නේ මොකක්ද? අර මම කියන අවස්ථා 4 විතරයි. ඒ අවස්ථා 4 අපි දෙකක් කතා කරා. මතක්ද? මේ ඊයේ කතා කරා පා අවස්ථාව. ඊට පස්සේ අපි කතා කරා පා අවස්ථාව. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ ඊයේ කතා කරපුවා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ කෝ පා. ඊට පස්සේ අපිට තව එකක් කතා කරන්න තියෙනවා මොකද්ද? කර්ණ පා. මතකයිද අවස්ථා 4 දැන් ගිය සතිය අපි ඊයේ කතා කරා. හරි. පා
පාකෝපා කෝකෝපා කාර්ණපා එහෙනම් පැටව අපිට පුළුවන් මොකක් කරන්නද දැන් මේ තුන්වෙනි අවස්ථාව අංග සම කිරීමට යන්න. එතකොට පළවෙනි එකයි දෙවෙනි එකයි ඒක කලින් වීඩියෝ එකේ බලා ගන්න. එහෙනම් මේක නැතුව මේකට එන්න බෑ එහෙම එකක් නෑ. අපි පළවෙනි ගානට එනකොට ඔය කලින් කතා කරපු ටික තමයි කතා කරන්නේ. එක එකගේ අංග ඔක්කොම සමාන වෙනවා නම් අංග සමවේග කියලා කියනවා. ත්‍රිකෝණයක නම් 6ම සමාන වෙනවා අංග සම වෙනකොට. හැබැයි 3ක් විතරක් සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් අපිට. එහෙම පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. මේකේ පා කියලා කියන්නේ පාදයක් කියන්නේ කෝ කියලා කියන්නේ කෝණයක් කියන්නේ. මුලින්ම පාද තුනකට සමාන වෙනවා නම් අංග සම වෙනවා කිව්වා. ඊළඟට පාද දෙකකුයි කෝණෙකුයි අංග සමාන වෙනවා නම් අංග සම වෙනවා කිව්වා. දැන් කෝපා. දැන් කියන්නේ පැටව මෙන්න මේක. යම් ත්‍රිකෝණයක මොන බලා ගන්න. මම නෝට් එකට යන්න කලින් ඔයාට මෙන්න මෙහෙම කරලා පෙන්නන්න. යම් ත්‍රිකෝණයක කෝණ දෙකකුයි පා දෙකකුයි. කෝණ දෙකකුයි පා දෙකකුයි. අපි ගමු මේ කෝණයයි මේ කෝණය. මේ කෝණයයි මේ කෝණය. දැන් මේ කෝණ දෙකක්. මම මේ උදාහරණයක් ගන්න ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය කියලා ගත්තොත් උගේ මේ කෝණයට සමාන වෙලා මේ කෝණයට සමාන වෙලා කෝණ දෙකක් සමාන වෙලා එහෙනම් කෝණ දෙකක් සමාන වෙලා නම් මුගේ මේ පාදේ තනි ඉරක් තිබ්බනම් පැටියෝ මතක තියාගන්න ඒකට සෙට් වෙන තැනටම ඔතෙන්ට තනි ඉරක් එන්න ඕන. පැහැදිලිද? ඔතෙන්ට තනි ඉරක් එන්න ඕන. ඇයි දැන් මේ තනි ඉරකින් තිබ්බ කෝණයට තමයි නැතුව බෑ අන්ත මෙයාගේ මේකට තිබිලා මේකට ඉරක් තිබ්බොත් එහෙම අංග සම වෙන්නේ නැහැ. ඇයි? අනුරූප වෙන්න ඕන. දැන් මේකේ එක ඉරකින් ලකුණු කරපු කෝණයට ගෑවිච්ච පාදෙන්නේ. එහෙනම් මේකෙත් එක ඉරකින් ලකුණු කරපු කෝණයට ගෑවිච්ච පාදෙම වෙන්න ඕන. එහෙම නැත්තම් මේකේ දෙක මැද්දේක වුණා නම් මේකෙත් දෙක මැද්දේක වෙන්න ඕන. අනුරූප වෙන්න ඕන. අනුරූප වෙන්න ඕන. හරි. හරි. grade 9 class එක 7ට ඉවරයි. grade 9 class එක 7ට ඉවර වුණා. දැන් grade 10 එළ. මම දුකෙන් වගේ පේනවද? හරි. ලියා ගන්න බැටියෝ මෙන්න මෙහෙම යන් ටියුට් එකට. යන්. ටියුට් එක තාම නැති අය ඉන්නවා නම් නැති අය ඉන්න බෑ. හැමෝම ඉන්න ගෲප් වල ටියුට් එක තියෙනවා. මේ අදත් ස්ටක් වෙනවද? ඔව් සර්. ඒක නම් ඔයාලගේ අවුලක් තුකද පුතේ? ඇයි යකෝ දැන් මෙච්චර උදේ ඉඳලා කර අවුලක් උන්නේ නැහැ. ෂුවර්? නෑනේ. ලියා ගන්න වෙන්න නෑ. පොදුවේ නෑ එක්කෙනෙක්ට එහෙම වෙනවා ඇති. ලියා ගන්න. පුතේ ටියුට් එකේ දෙවනි පිටුවේ තියෙනවා තෙවන අවස්ථාව කියලා. තෙවන අවස්ථාව. ඒකට යටින් මෙහෙම ලියන්න. තෙවන අවස්ථාව. ලියා ගන්න. යම් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් යම් ත්‍රිකෝණයක
කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට ඔය විශේෂ වචනයක් ඈ කෝණ දෙකකට හා අනුරූප පාදයට කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වේ නම් සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. හරි ඔන්න බැටව මම දැන් ලියනවා ඒක මොකක්ද ටියුට් එකේ තියෙන එකට අදාළ ඔය අංග සමවීම ලියනවා බලන්න ඔය අංග සමවීම කොහොමද ලියන්නේ කියලා ආයෙත් කියන්නම් අහගෙන ඉන්න එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. ඔන්න දැන් මම ත්‍රිකෝණ දෙකක් ලියලා කොහොමද මේ අංග සම වෙනවා කියලා ලියන්නේ කියලා පෙන්නනවා. ත්‍රිකෝණ දෙකක් ලියලා අංග සම වීමක් ලියන්නේ කොහොමද කියලා පෙන්නනවා. දෙවන අවස්ථාව කෝකෝපා කියලා තියෙනවා. එතන නෝට් එක ලියාගත්තා රූප දෙකක් තියෙනවා මෙන්න මෙහෙම
අපි බලමු ඒකේ ලකුණු කරලා තියෙන දත්ත A B C P Q R අපිට තියෙනවා theta alpha ඒව නම් එච්චර අවුලක් නෑ අදාළ නෑ. ඔයාට දැන් බැලුව බැලමට පේනවා කවුරු කාටද සමාන කියලා පේනව නේද? මෙයාට මෙයා මම ලියනවා BAC කෝණය සමානයි QPR කෝණය. ඒක දත්තයක්. ABC කෝණය සමානයි කාටද? මේ PQR නේ. දැන් මේ අකුරනේ සංකේතයක් නේ සමානයි කියන්නේ. ඔක ඇල්ෆා. ඒක ඇත්තට අදාළ නැහැ. AQR ට. ඒකත් දීලා තියෙනවනේ පුතේ දත්තයක්. BC කියන්නේ QR ට සමාන කෙනා. ඒකත් ලකුණු කරලා තියෙනවා. ඒ ලකුණු කරලා තියලා තියෙන ඒවට දත්ත කියලා කියනවා. නැත්තම් දීලා ඇත කියලා ලියනවා. දැන් පුතේ ඔන්න හරිනේ පාදයක් කෝණයක්. ඔන්න දැන් මෙයාගේ ගැජට් තුනක් එයාගේ ගැජට් තුනකට අංග තුනකට සමාන වෙලා. දැන් අපි ඒකින්ද යාට කියනවා මොකක්ද? එයා අංග සම වෙනවා. කවුද? ABC කියන ත්‍රිකෝණය අංග සම වෙනවා කියලා කියන්නේ ඉරි තුනකින්. ABC කියන ත්‍රිකෝණය අංග සම වෙනවා ඉරි තුනක් ගහන්නේ. කාටද? PQR ත්‍රිකෝණයට. කොහොමද? මොකක්ද අවස්ථාව? දැන් අවස්ථා හතරෙන් මොකක්ද කියලා ලියන්න ඕන මෙතන. කවුද? කෝපා. පැහැදිලිද වෙච්ච දේ? මෙයා මෙයාට සමානයි, මෙයාට සමානයි. ඔන්න නේද මේ? තීටා ඇල්ෆාට ගෑවිච්ච පාදේ ඇල්ෆාට ගෑවිච්ච පාදේ. හරිනේ අනුරූප පාද දෙකක් නේ. නැතෝ මෙයාගේ මෙතනයි අරයාගේ අතරයි වුණා නම් අවුල් වෙන්න. දැන් මෙයාගේ මෙතන තිබිලා මෙයාගේ තීටා තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ. අන්න දැන් කියන්න පුළුවන් ඒ තැන්වල ඉන්න අයම සෙට් වෙලා තියෙන අංග සම වෙනවා. දාගන්න ඕක. ඒක දාගන්න. හරි. මම ආපහු කියලා දෙන්නම්. ඔයා ලියා ගන්න පළවෙනි අවස්ථාව. මම ආපහු පැහැදිලි කරන්නම්. ඊළඟ ගාන ඔයාට දෙන්න කලින් මම ආපහු පැහැදිලි කරනවා. ඔයා හොඳ සීල් ලියා ගන්නකො. ටියුට් එකේ ඔක ටියුට් එකේ ලියන්නේ.
හරිද? හරි. ඔන්න මටව මම මේක ආයෙ පැහැදිලි කරනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා කියනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් අවස්ථා 4න් මේ අපි ඉන්නේ තුන්වෙනි අවස්ථාවේ. ඒ කියන්නේ එක ත්‍රිකෝණයක පාද ඔක්කොම තවත් ත්‍රිකෝණයක පාද ඔක්කොටම සමාන කරොත් එක ත්‍රිකෝණයක කෝණ දෙකකුයි පාද දෙකකුයි කෝණෙකුයි අනිකගේ පාද දෙකකට කෝණෙකුට සමාන කරොත් කියලා අපි කලින් කතා කරා දෙකක්. දැන් ඉන්නේ තුන්වෙනි එකේ. මේ අපි කතා කරන්නේ කෝ කියන අවස්ථාව. ඒ කියන්නේ මේ ගැජ කෑලි තුන මේ අංග තුන එක්කෙනෙක්ගේ මේ අංග තුන තවත් කෙනෙක්ගේ මේ අංග තුනටම සමානයි නම් උන් දෙන්නගේ ඉතුරුවත් සමානයිලු. උන් අංග සමයිලු කියනවා. අංග සමයි කියන්නේ උන් ඔක්කොම සමාන වෙනවා. පැහැදිලිද? දැන් පුතේ මේක මෙහෙමනේ. දැන් නියුණු දෙන්නෙක් ඉන්නවා. මේකා අරුට සමානයි කියලා පෙන්නන අපි මුන් දෙන්නගේ නහය සමානයි, මුන් දෙන්නගේ දත් දෙක සමානයි, කන් දෙක සමානයි කියලා හැම අවයවයකම පුතේ එහෙම පයින්න වෙන්න සමාන කරන්න බෑනේ. පැහැදිලිද? වගේ එහෙම ඕනේ. අර ටික විතරක් සමානයි නම් උන් අංග සමයි. මේකෙත් එහෙම කියන්න පුළුවන්. කියන්නේ දැන් මේකත් එක අවස්ථාවක්. එකෙක්ගේ කෝණකුයි කෝණ දෙකක් තව එකෙක්ගේ කෝණ දෙකකටයි ඒ ගැළපෙන තැන ඉන්න පාදයකටයි සමාන වුණාම වැඩේ ගොඩ. ඉතින් ඕක ලියනකොට ලියන්නේ මේ කෝණය මේ කෝණයට සමානයි. දැන් මේ පැත්තේ ලියන්නේ මේ ත්‍රිකෝණය ගැන. එහා පැත්තේ ලියන්නේ මේ ත්‍රිකෝණය ගැන. ඊට මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි ගාණි දීලා තියෙනවා මේ දීලා කියන්නේ සංකේතයක්. මේ සංකේතයක්. ඉතින් ඒ එකම සංකේතය දිනවා කියන්නේ සමානයි. ඊට කියනවා මේ තනීරක් ගාපු එක මේක. ඒකින්ද ඒ පාදයේ මෙයාටත් සමානයි. ඒකින්ද මේ දීලා තියෙන හින්දානේ එක්ක දී ඇත කියලා ලියන්න පුළුවන් නැත්නම් දත්තේ කියන්න පුළුවන්. ඒකින්ද අපි කියනවා මේ ත්‍රිකෝණයට අංග සම වෙනවා. අවස්ථාව මොකද්ද? කෝපා. කෝණයක් පාදයක්. එම නිසා එහෙම වෙනවා කියලා කියනවා. එම නිසා එහෙම වෙනවා කියලා කියනවා. ඔන්න කෝපා අවස්ථාව. හරිද? අපි තව එකක් ලියලා බලමු. එතකොට තමයි ඔක ගානට සෙට් වෙන්නේ. මේ එක සැරේටම එහෙම සෙට් වෙන්නේ නැහැ. මේක ත්‍රිකෝණාංග සාම්‍ය. ඔයාලගේ ජ්‍යාමිතිය පාඩම AQR කිව්වේ. පුතා AQR නෙමෙයි PQR. AQR නෙමෙයි PQR. ඒක ඇවිල්ලා typing mistakes. ඒකද වැරදුනේ? ඒක තමයි. හරි. අපි යන්කෝ ඊළඟ එකට. මේ බලන්න. දැන් මේ දෙන්න අංග සම කරමු බලන්න. අපි යනවා අච්චුපතේ 53 පිටුවේ 5.2 අභ්‍යාසෙට. දැන් ඔයා මේ ජෝඩුව අල්ලන් ලියන්න. අංග සම කිරීම විතරක් කරන්නකො අනුරූපාංග ලියන්න ඕනේ ඒක අපි ඊළඟ එකේ කරමු. මේකේ අංග සම කිරීම විතරක් ලියන්නකො.
හරිද? හරි. වෙලා වුණා ඉන්නවද මම හදන්නද? වෙලා වුණා ඉන්නවද මම හදලා පෙන්නන්නද? ටක් ගාලා කියන්න වෙලා වුණා ඉන්නවද? ඈවරයි දෑවරයි තුන් ඈවරයි. වෙලාව එපා. වෙලාවට කිව්වේ නෑනේ කවුරුත්. මම හදනවා. හොඳට බලන් ඉන්න. ඊළඟ එක තනියම හදන්න. චුට්ට අමාරු ඒවා දෙන්නේ. C A B mic off. ඊට පස්සේ මෙහෙට නගිට එන්නද? මෙහෙට එන්න මෝඩයෝ. mic off. I think කියන්න තියන්න එපා. R Q P. දැන් මෙතන 70යි. එයාගේ 70 කෙනෙක් ඉන්නවා දා එයාගේ 70 කෙනෙක් ඉන්නවා පොඩ. මෙතන 60යි. මෙතනත් 60යි. 60 කෙනෙකුත් ඉන්නවා. හරි නේද? මෙයාගේ මැදගෙන ආව මේ දෙන්නගෙත් මැදගෙන ආව. ගොඩනේ කෝණෙකුයි 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 මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ උන් දෙන්නට මැද තියෙන පාදේ උන් දෙන්නට මැද පාදේ ගොඩ. දැන් ලියන්නේ කොහමද? ACB කෝණය ACB කෝණය සමානයි කාටද? PQR කෝණය. ඇයි දීලා තියෙන ඒවට දත්ත කියලා කියන්නේ? ඊට පස්සේ BAC කෝණය PQ BAC කෝණය සමාන වෙනවා PRQ කෝණය. PRQ කෝණය ඒකත් දත්තයක්. ඊට පස්සේ AC සමානයි QR. ඒකත් දීලා තියෙන ඉන්න දත්තයක්. ලේසිනේ. ඒකින්ද මට කියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා. ඉරි තුනක් ගානේ පැටවු. අංග සම වෙනවා. ඒ කියන්නේ ඒකින්ද අපි කලින් දන්නවනේ. මෙහෙම වුණොත් අංග සම වෙනවා කියලා අපි කලින් දැනන් හිටියනේ. ඒකින්ද අපි කියනවා පාද දෙකකුයි කෝණ දෙකකුයි පාදකුයි සමාන වෙච්ච හින්දා දෙන්නගේ ඒ දෙන්න අංග සම වෙනවා. P Q R ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද? පා. දැන් පුතේ මේ වගේ අනුරූපාංග ලියන්න කියනවනේ. අනුරූපාංග කියන්නේ උගේ ඒක වෙනකොට උගේ කවුද? දැන් මේ තුන සමානයි කියලා දීලා තියෙනවා. දැන් අපි ඔය තුන සමානයි කියලා ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තට පස්සේ අපි දන්නවා එහෙනම් මුගේ ඔක්කොටම අරුගේ ඔක්කොම සමාන වෙනවා. ඇයි? අංග සම ත්‍රිකෝණ කියන්නේ උන්ගේ ඔක්කොම ඒවා සමානයි. එහෙනම් දැන් මට කියන්න පුළුවන් මෙන්න මේ කෝණය මේකට සමානයි. කොහොමද කියන්නේ? දැන් අරුවට නම් ඉතුරු දෙන්න සමාන වෙන්න එපැයි නේ. එහෙම බේසික් විදියට ඉඳලා ලියන්න.
ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා කියලා ලියලා මොකක්ද මෙන්න මේ කෝණේ ABC ඒක තමයි හේතුක කෝණ මේ ABC RPQ ට සමානයි ABC RPQ ට සමානයි ඊට පස්සේ AB මට කියන්න ඔයා AB සමාන කාටද PR ට ඔව් කොහොමද කියන්නේ 60යි කතිරෙයි තියෙන පාදේ අනිත් පැත්තෙනුත් සමාන වෙන්නේ 60යි කතිරෙයි තියෙන පාදේ කොන් දෙකේ එල PR ඊට පස්සේ CB සමාන වෙන්නේ කාටද නැත්නම් BC කතිරේ 70යි තියෙන එක කතිරේ 70යි තියෙන එකට සමාන වෙනවා. ඔන්න අනුරූපාංගත් ලිව්වා. ඒකින්ද අරුන් දෙන්න අංග සම වෙලා කියලා කියපු හින්දා ඉතුරුනුත් සමානයි. එල කාට හරි අවුලක් තියෙනම් කියන්න. සන් සේ අනුරූපාංග සමාන වෙන ඒ කොටසට මේ ආපහු යටින් ABC ත්‍රිකෝණය සම අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට කියලා ලියන්න ඕනේ නැද්ද? නෑ ඒකින්ද තමයි අර වරම උනේ. ඒකනේ මම කිව්වේ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වෙන හින්දා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග ඉතුරුවත් සමානයි. ඒකින්ද මේවාට අමතරව ඒ අංග 6ක් තියෙනවනේ. එක තුනත් සමානයි කියලා පෙන්නපු ගමන් ඉතුරු තුනත් ඔටෝම සමාන වෙනවා. ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. Thank you. ඒක හැම වෙලේම ලියන්න ඕනේ නැහැ. දැන් මේ ගානේ කියනවනේ අංග සම බව සාධනය කොට සමාන වෙන උනුත් ලියන්න කියලා ගානේ කියනවනේ. ඒක හින්දායි. ඔන්න අපි තව ගානකට යනවා. අපි තවත් ගානකට යනවා.
ඒකෙදි පුතේ මම කියන්නම් ඔයාලට පෙවුන්නේ නැත්තම් එකක්. ඔයා දැක්කද නැද්ද දන්නේ නැහැ. ඔයාලට කියන්න පුළුවන් නේද මේ කෝණය මේ කෝණයට සමානයි කියන්න පුළුවන් නේ. ප්‍රතිමුඛ කෝණ හරිද? වෙලාව නැහැ ඉන්නවද? තමන් අවංකව ලියන්නේ. වැඩේ වෙන්නත් ඕනේ. ඇතිනේ මං හදන්නම් ඒක. වෙලාව යනවනේ. ටිකිස් හරි. ඔන්න පුතේ ඒ රූපෙට යනවම මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. අපිට පේනවා මෙයා මෙයාට සමානයි කියලායි ප්‍රතිමුඛ කෝණ නිසා. A B C D සායි. ඔන්නෝමයි දීලා තියෙන්නේ මම ලියනවා. ABC කෝණය සමානයි CED කෝණය. ඇයි දීලා තියෙනවා? මම ලියනවා BC පාදයේ සමානයි
CE පාදය. ඇයි දත්තේ දීලා තියෙනවා. මම කියනවා BCA නැත්නම් ACB කෝණය සමාන වෙනවා DCE කෝණයට ඇයි ඔන්න දත්තයක් නෙමෙයි. ඔන්න දැන් ප්‍රතිමුඛ කෝණ. අන්න දැන් කියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ඉරි තුනක් ඕන. අංග සම වෙනවා CDE ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද? පා කෝණ දෙකක් හා අනුරූප පාදය. තේරුනේ නැති අය තාම අවුල් අය කවුද ඒක? හරි. ඒකෙත් අනුරූපාංග ලියන්න පුළුවන් නේද? දැන් මේකේ අනුරූපාංග ලියන්න පුළුවන්ද රටාව? මම පොෂ් වගේලු. කොහොමද පොෂ් තමයි යකෝ? හරි. මේ දැන් කවුද සමාන? මේ කෝණ දෙක සමානයිනේ. ඇයි? ඉතුරු කෝණ දෙකනේ පුතේ. එහෙනම් අර නේද අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් කියලා ලියන්න පුළුවන් BAC සමානයි කාටද? CDE. ඊට පස්සේ මේ තිතයි කතිරේ අතර එක තිතයි කතිරේ අතර එකට AC CD ඊට පස්සේ කතිරේ ඉරයි අතර එකට කතිරේ ඉරයි අතර එක AB DE ඉතුරුන් තුන් දෙනාත් සමාන වෙනවා ඉබේම. ඇයි? අංග සම ත්‍රිකෝණ වෙලා තිබ්බ හින්දා. තව එකක් හදමු. හැබැයි එන්නෙන් අමාරු කරලා දෙන්නේ ඈ. ලියා ගන්න වෙලාව ඕනද මං ගාන්ට යන්නද? හරි ඇති. ඔන්න අපි ආයෙත් ගානකට යනවා. දැන් අපි හදන්නේ සර් මොන ගානද හදන්නේ? ඒක තමයි බලන්නේ. අපි හදමු පුතේ මේ ගාන. 4 වෙනි ගාන.
හතරවෙනි කාරණය. හරිද මං හදන්නද? වෙලාව නැහැ ඉන්නවද බටව? දාන්න නැති එකනේ ප්‍රශ්නේ කවුරු? සර් විනාඩියක් ඉතර. ආ. හරි සර්.
අනිත් ළමයි ඉවරයිද වෙලාවනද? ඉවරයි සර්. ඉවරයි. අපි යන් ඒ ගානට මේ හැම එකේම එකම කතාවනේ තියෙන්නේ. මේ හැම එකේම තියෙන එකම කතාව එකම සෙට් එක. හරි. දැන් මම හදන්නම්. පුතේ මෙන්න මේකේ දියන්න මෙහෙමයි. අපිට තියෙනවා මෙන්න මෙහෙම D E F B A C D E F B A C හරි ABC ත්‍රිකෝණය DEF ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්වන්නලු. පැටව දැන් අපි බලනවා මොනවද අපිට තියෙන දේවල්. ඔයාට පේනවා හොඳට තේරුම් ගන්න කොහොමද මේක යන්නේ කියලා. දැන් අවස්ථාව අඳුරගන්න හැටි බලන්න. ඔයාට මේකට මේක සමානයි කියලා පේනවනේ Z හින්දා. ඔයාට මේකට මේකත් සමානයි කියලා පේනවනේ මෙතන Z හින්දා. දැන් කෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ අංග සම අවස්ථාවලින් කෝණ දෙකක් දුන්නාම මං කලින් වාඩි කරේ කෝ කියලා අවස්ථාවක් නැහැනේ. එහෙනම් කෝ පා අවස්ථාව. එහෙනම් අනිවාර්යෙන් තව පාදයක් සමාන ඇති. අපි ඒකයි හොයන්න ඕනේ. පැහැදිලිද? අපි තව පාදයක් හොයන්න ඕන. දැන් කොයි හරි පාදයක් සමානයි කියලා දීලා තියද? මේ කොටේ මෙන්න මේ කොටේ මෙන්න මේ කොට කෑල්ලට සමානයිලු. ඔන්න පොටක් පෑදීගෙන වගේ එන්නේ. එතකොට මට මතක් වෙනවා ගිය අවුරුද්දේ ප්‍රත්‍යක්ෂ පාඩම. මේ බලන්න. මෙයාගේ පාදේ හැදෙන්නේ මෙයාට මෙයා. මෙයාගේ පාදය සමානේවට සමානේව එකතු වෙලා හැදිච්ච පාද දෙකක්. අයි මේක ඇයි සමානයි කියලා දත්තයක් නේ. පුතේ සාමාන්‍යයෙන් දැන් මේක ඔයලේ කොහොම පෙන්වන්නත් අවලක් නැහැ. දැන් අපිට මෙයා මෙයාට සමානයි කියලා ඩෝන් ගාලා කියන්න පුළුවන්. ඒකාන්තර කෝණ මෙයා මෙයාට සමානයි කියලා කියන්න පුළුවන්. දැන් කියන්න පොඩ්ඩක් හරි දුර යන්න වෙන්නේ කාවද? මේක නේද? මේ පාදයට සමානයි කියන තමයි දුර යන්න වෙන්නේ කොහමද? මෙයා මෙයාට සමානයි. ඒකින්ද මෙයා එකතු කිරීම මෙයාට සමානයි. ඒ කියන්නේ මෙයා මෙයාට සමානයි කියලා අවස්ථා තුනකින් කියන්න වෙනවා. ඒකින්ද අපි හැම වෙලේම ওই ත්‍රිකෝණාංග සාම්‍ය හෝ වේවා මොකක් හරි සාධනයේ කතාවකදී අර වැඩි වෙලාවක් ගිහිල්ලා වටේ ගිහිල්ලා ඉන්න ඕන එක තමයි මුලින් කරන්නේ. අපි දන්නවා නම් වැඩි. මම මුලින්ම මේක පටන් ගන්නවා මොකද්ද මම කියනවා FC CF සමානයි. උඩ ත්‍රිකෝණය තමයි මම අල්ලගත්තේ. CF සමානයි BD. CF සමානයි BD. දත්තයක්. ඇත්තනේ. ඊට පස්සේ මම කියනවා CF ධන BF සමානයි BD ධන
කවුද? BF. මේ දැන් සමානයවට සමානයව එකතු කරාම සමානයි කියලා කියන්නේ මොකෙන්ද? ප්‍රත්‍යක්ෂ වලින්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ දැන් රූපේ බැලුවාම පේනවා මේ කැලලට මේ කැලල එකතු වුණාම DF. CF ට BF නේද? මේ කැලලට මේ කැලල එකතු වුණාම BC. සමානයි මේ කැලලට මේ කැලල එකතු වුණාම DF. රූපයට අනුව අපිට ඒක ගත්තා නැත්නම් ප්‍රත්‍යක්ෂ කියලා දෙපත් ඇති. හරි. ප්‍රත්‍යක්ෂ කියලා ගන්නවද? නැත්නම් මේක තව දිගට ගෙනියන්න පුළුවන් මම ගෙනියන්නේ නැහැ. ඕනනම් මම කියනවා මෙයා දන මෙයා මේ රූපයට අනුව කිය. මෙතන ප්‍රත්‍යක්ෂව රූපයට අනුව මොකක් හරි කියලා දාන්න. ඇති. දැන් ඔන්න ත්‍රිකෝණ දෙකේ පාද දෙක ආවා. ඊට පස්සේ මම අර කලින් වගේම ලියනවා මේ කෝණය ABC. කෝණය සමානයි BCE. ABC කෝණය සමානයි ABC කෝණය සමානයි BFE නේද? sorry BFE නේ. අයි මෙයාටනේ. ඒක ඇයි ඒකාන්තර කෝණ. වඩා හොඳයි ඇයි ඒකාන්තර කෝණ උනේ කියලා ලියුවොත් මේ දෙන සමාන්තරින්ද AB සමාන්තරයි. මේ ඉරි දෙකෙන් කියන්නේ සමාන්තරයි EF ට. මුන් දෙන සමාන්තරින්ද නේද? මුන් දෙන සමාන්තරින්ද නේද? ඒකාන්තර උනේ. ඔව්. ආපහු මම කියනවා මෙයාව. BDE සමානයි ඒක අතිරේ දාලා තියෙන කාටද? ACF ට. ඒත් එයත් ඒකාන්තර කෝණ. හේතුව තමයි මේ AC සමාන්තරයි DE. දැන් ඔන්න ඔය කතා ටික හින්ද මට කියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ඉරි 3යි කාටද? DEF ත්‍රිකෝණයට. අවස්ථාව මොකද්ද? පා කියන. පා කියන. DFE. ඒක DFE ද BFE ද කියන එක අවුලක් නැහැ. එහෙම අවුලක් නැහැ. BFE කිව්වා DFE කිව්වත් ඒක අවුලක් වෙන්නේ නැහැ. දෙවනි පියවරේ කරේ දැන් මේ කෑලි දෙක සමානයිනේ. එතකොට ඒ කෑල්ලට මේ කෑල්ල එකතු වුනහම මේ පාදය හැදෙනවා. දැන් ත්‍රිකෝණේ පාද දෙක සමාන කරගන්න ඕනේ. දැන් සමාන එකෙක්ට සමාන එකෙක්. දැන් මුන් දෙන සමානයිනේ. මේ සමාන වෙලා තියෙනුන්ට මෙහා එකතු වුණා කියන්නේ සමානයි. මුන් දෙන සමානින්ද සමාන වෙලා තියෙනුන්ට මෙහා එකතු වුණා කියන්නේ ආයෙත් සමානයි. සමාන ඒවාට සමාන ඒවා එකතු වීමෙන් හැදෙනුම් සමානයි. ප්‍රත්‍යක්ෂ පාඩමේ කරානේ අපි. ඒක තමයි මේ පියවරේ කරේ. මුන් දෙන සමානයි කියලා තිබ්බා. සමානුන්ට සමාන මේ BF කියන කෑල්ල දෙපැත්තටම එකතු කරා. මුට BF එකතු කරාම මෙයා හැදුනා. මුට BF එකතු කරාම මෙයාව හැදුනා. පාපා අවස්ථාවෙන් කරන්න හිතන්නවත් බෑ. පාද සමානයි කියලා කොහෙවත් නැහැ. පාපා අවස්ථාවෙන් කරන්න හිතන්නවත් බෑ. පාද සමානයි කියලා කොහෙවත් නැහැ.
හරි. කාට හරි අවුල් තියනවද? සර් තව සරයක් පැහැදිලි කරන්නකෝ. හරි. අපි බැලු බැලමටම තේරුම් ගත්තා මේ කෝණයට සමානයි ඒකාන්තරින්දා මේ කෝණයට සමානයි ඒකාන්තර මේ මෙතනින් z ගියා අනිත් එක මෙතනින් z එකක් ගියා ඒකින්ද මෙයාලා මෙයාට සමානයි කියන එක අපි තේරුම් ගත්තා එහෙනම් අපිට උනා කෝණ දෙකක් සමාන වෙලා හිටින්දම තව පාදයක් සමාන කරගන්න කොහොමද අපි තවත් පාදයක් සමාන කරගන්නේ අන්න එතකොට මට ඕනුනා හරි අපිට එනම් පුළුවන් මේ පාදයයි සමාන කරගන්න මේ පාදයයි sorry මේ පාදයයි සමාන කරගන්න පුළුවන් කියලා මට පෙවුණා වෙන පාද සමාන කරන්න අවස්ථාවක් විදියක් තිබ්බේ නෑ ඒකයි මම ඒ හදන්නේ ඇයි මේකේ තමයි චූටි හරි සපෝට් එකක් දීලා තිබ්බේ මේ කොන් දෙක හරි සමානයි කියලා මේ හරිය මේ ත්‍රිකෝණ දෙකටම පොදු හරිය. ඔයාට මතක නැති විදිහයි ප්‍රශ්නේ මේ ප්‍රත්‍යක්ෂ. ඔයාට මතකද දන්නේ මෙන්න මෙහෙම එකක් දීලා මේ A B C D කියලා දීලා ඔයාට ඔප්පු කරන්න තිබ්බා AC සමානයි BD බව. මතකද මෙහෙම ගානක් ඔයාට හදන්න තිබ්බා. 9 වසරේ ප්‍රත්‍යක්ෂවලදී කියලා දුන්නා මේ දිගේ එක්කෙනා මෙයාට සමානයි කියලා පෙන්නන්න කියලා. කොහොමද කිව්වේ? මේ කෑලි දෙක සමානයි. මේ කෑල්ලට මූ එකතු වුණොත් AC හැදෙනවා. මේ කෑල්ලට මූ එකතු වුණොත් AC හැදෙනවා. ඒ කියන්නේ සමාන වෙච්ච අයට සමානව එකතු වෙලා තමයි මෙයාලා හැදෙන්නේ. ඇයි දෙපැත්තටම එකතු වෙලා තියෙන්නේ මැද කෑල්ල. මේ සමාන වෙලා හිටියා. මේ දිගේ කෑල්ලේ මුට මේ කෑල්ල එකතු වෙලා මේ දිගේ කෑල්ලේ මුට මේ කෑල්ල එකතු වෙලා. ඔන්න ඔය කියන කතාවෙන් අන්නේ ප්‍රත්‍යක්ෂය තමයි මෙතන ගත්තේ මේ. මෙයාට සමාන වෙලා ඉන්නවා. උන්ට සමාන කෑලි එකතු වෙනවා. මේ BF කියන්නේ සමානයි. එතකොට තමයි අර පාදය හැදෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයක්. Thank you sir. තාම අවුල්ලා ඉන්නවද මේ කතාව? හොඳයි පැටව. අපි යනවා ත්‍රිකෝණාංග සාම්‍යයේ ඊළඟ අවස්ථාවට. අපේ පාඩමේ 4 වෙනි අංග සාම්‍ය අන්තිම කොටස. එතනදී අපි කතා කරන්නේ කවුරු ගැනද? එතනදී අපි කතා කරනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් තියෙන විශේෂ අවස්ථාවක් ගැන. අපේ අවසාන අවස්ථාව කර්ණපා. මොකක්ද අපේ අවසාන අවස්ථාව? කර්ණපා. අපි බලමු මොකද්ද මේ කර්ණපා අවස්ථාවේදී කියවෙන්නේ කියලා. කර්ණපා අනිවාර්යයෙන්ම කර්ණපා අවස්ථාවට ඍජුකෝණී ත්‍රිකෝණ සිටිය යුතුමයි. යම් ඍජුකෝණී ත්‍රිකෝණයක් එයාගේ කර්ණය හා පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයකට සමාන වෙලා තිබ්බොත් උන් දෙන්න අංග සම වෙනවා. දැන් අංග දෙකයි ඕන. දැන් ඕන අංග කීයයිද? දෙකයි. යම් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් හා පාදය තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයට සමාන වුණා නම් අපි කියනවා ඒ දෙන්න අංග සම වෙනවා කියලා. මොන අවස්ථාවෙන්ද? කර්ණපා අවස්ථාවෙන්. අපි කියනවා ඒ දෙන්න සමාන වෙනවා කියලා අංග සම වෙනවා කියලා කර්ණපා අවස්ථාවෙන්.
අපි දැන් යන් ටියුට් එකට ඒකේ කතාවක් තියෙනවා මම ඒක ලියලා පෙන්නන්නම් අපි යන් ටියුට් එකට ටියුට් එකේ එක මම පෙන්නන්නම් එයාගේ තියෙන්නේ මෙහෙම මෙතන ABC මෙතන PQR එයාගේ දීලා තියෙන්නේ මේ පාත් දෙක නෙමෙයි මේ පාත් දෙක අපිට කියන්න පුළුවන් පුතේ මෙයා අනිවාර්යයෙන්ම ලියද්දි ලියන්න මොකද්ද ABC හා PQR ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලාම ලියන්න ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලාම ලියන්න ABC හා PQR ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් මොනවද ABC PQR ඍජුකෝණී ත්‍රිකෝණ සැලකුවාම ABC PQR ඍජුකෝණී ත්‍රිකෝණ සැලකුවාම අපිට කියන්න පුළුවන් මොකද්ද AC සමානයි PR දත්තයක් වගේ මේ ආකාරන ඊට මම ලියනවා BC සමානයි QR ඒකත් දත්තයක් දැන් කෑලි දෙකක් විතරයි ඕනේ ඒ කර්ණය හා පාදයක් එම නිසා ABC අන්න ඒකින්ද මම ලියනවා ඒකින්ද ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද කර්ණපා අවස්ථාව කර්ණපා දාන්නේ ආයක සර් ඔව් ඒක ඔබේ නෝට් එකේ ලියන්න මොකද්ද අද කරන පේපර් ක්ලාස් එකම වෙන දවසක ඒකම කරනවද වෙන ක්ලාස් එකක ඔව් බ්‍රහස්පති දෙකේ කරනවා අද කරන එකමද අද ඒ කියන්නේ මේ පේපර් එකම තමයි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා යන්නේ හරි සර් thank you හරි ලියා ගන්න මෙහෙම සර් බ්‍රහස්පතින්දා කීයටද 6:00 8:00 බ්‍රහස්පතින්දා 6:00 8:00 ලියා ගන්න එක් ඍජුකෝණී ත්‍රිකෝණයක එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් කර්ණය හා පාදයක් සර් මුලින් ඉඳලා කියන්න පුළුවන්ද? එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයට විශාලත්වයෙන් සමාන වේ නම් විශාලත්වයෙන් සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය
කර්ණපා අවස්ථාව යටතේ එම ත්‍රිකෝණ යුගලය කර්ණපා අවස්ථාව යටතේ අංග සම වේ. හරි මම ආයෙ කියලා දෙන්නම්. මේක දාගන්න පුතේ. ඉවරයිද? ඔව් සර් ඉවරයි. හරි. ඔන්න දැන් ආයෙ බලා ගන්න මේ කතාව. මෙතනදී තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ. ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනකොට ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනකොට අන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වල පැහැදිලිද? ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනකොට අන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වල පුතේ කර්ණෙකුයි පාදෙකුයි. කර්ණය කියන්නේ දිගින් වැඩිම පාදෙන්නේ. අන්නේ කර්ණයයි. තව කවුරු හරි කෙනෙකුයි. තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයයි තවත් කෙනෙකුටයි. සමාන එක් පොතල තියෙන කෙනාද කමන්නේ කර්ණයත් එක්ක තව කෙනෙක්. කර්ණයත් එක්ක තව කෙනෙක්. සමාන වෙලා තියෙනවා නම් මේ ත්‍රිකෝණ යුගලය කර්ණපා කියන අවස්ථාව යටතේ මොකද්ද වෙන්නේ? අංග සම වෙනවා. කර්ණපා කියන අවස්ථාව යටතේ මොකද්ද වෙන්නේ? අංග සම වෙනවා කියලා කියනවා. ඒක අපිට කියනකොට එයා අපිට කියනවා මේ කාරණය. ඒක අපිට ලියනකොට මුලින්ම අපි ලියන්නත් ඕන. මොකද්ද මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් කියන එක ලියන්න. නැත්තම් කර්ණපා ගන්න බෑනේ. මුලින්ම ලියන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක ගැන සැලකුවා. මෙයා සමානයි මෙයාට. මෙයා සමානයි මෙයාට. දැන් කර්ණයක් සමාන වෙලා පාදිකුත් සමාන වෙලා ඒක හින්දා කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා. හොඳයි. අපි ඔව් සර් කර්ණපා කියන එකට මේ නිර්වචනයක් තියනවාද? කර්ණය හා පාදය. කර්ණය හා පාදය. නෑ යාර කර්ණය හා පාදය කියන එකට මේ අර ඒ කියන්නේ ඒක විස්තර කරලා මොකක්වත් නෑ නේද? ඒක ලියන්න ඕන. අපි උඩ ලිව්වේ නෑ නේද? ඒකනේ ලිව්වේ. නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ මේ කර්ණපාදය කියන එක මේ හොයාගන්න විදිහ ගැන මේ නිර්වචනයක් එහෙම නැද්ද? අනිත් වගේ දුන්නද එහෙම එකක් මට පැහැදිලි නෑ ඔයා මොකක්ද අහන්නේ? නෑ මේ කර්ණය පදේ හොයාගන්න විදිහ ගැන නිර්වචනයක් නැද්ද? කර්ණයයි පාදයයි. ඒ කියන්නේ කර්ණය කියන්නේ දිගින් වැඩිම කෙනානේ. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ දිගින් වැඩිම කෙනා. එයත් එක්ක මෙයාගේ ඕනම පාදයක් සමාන වෙලා තියෙනවා නම් අරගේ වෙන ඕනම පාදයක් එක්ක එච්චරයි. කර්ණ කියන්නේ දිගින් වැඩිම උන් දෙන්න. හරිද? කර්ණය කියන්නේ දිගින් වැඩිම උන් දෙන්න. ඒකට උන් දෙන්නයි ඊට අමතරව තව එකෙක් කවුරු හරි කාට හරි එච්චරයි. හරි සර්. එල. හොඳයි. අපි දැන් ගානකට යනවා. පළවෙනි ගාන හදන්න බඩව ඒකේ. ඔන්න පළවෙනි ගාන තියෙනවා.
හරිද? වෙලාව නැහැ ඉන්නවද බටව? ඒක නම් හරි ලේසි ලියන්න තියෙන කෙලින්ම මේ ABC DEF ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලා ලිව්වා AC සමානයි EF DE සමානයි නේද? BC සමානයි DE හරි මම ලියන්නම් වෙලා ඕනයි ඉන්නවද පුතේ කොල්ලෝ හොඳයි මම යනවා ගන්න ඒකේ තියෙන්නේ A B C D E F 6 सेंटीमीटर 6 सेंटीमीटर මෙයා 10යි මෙයා 10යි අපිට කියන්න පුළුවන් AC සමානයි ඉස්සෙල්ලාම ලියමු නේද මේක මොකද්ද ABC හා DEF ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් දැන් මම කියනවා මොකද්ද AC සමානයි EF ට A දත්තය දීලා තියෙනවා 10යි කියලා ඒ වගේ මෙයාලා කර්ණය මම කියනවා BC පාදය සමානයි DE ට ඒකත් දත්තය ඒකින්ද මට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා DEF ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද කර්ණ පා प्रश्न दिया था प्रश्न सर ABC हा में DEF තියෙන්නේ සර් එතනට ඒ DEF එකට මේ FDE එන්න බැරිද කමක් නැහැ සාමාන්‍යයෙන් අපි අර අකාරාදී පිළිවෙල ඇල්ෆබෙට් එකේ පිළිවෙල තමයි ලියන්නේ එහෙම අකුරු මාරුනා කියලා ප්‍රශ්නයක් නැහැ හැබැයි හැම වෙලෙම try කරන්න අකාරාදී අර මේ ඊට පස්සේ තියෙන ඒවා ටික හරියට හදලා තියන්නේ අර AC EF ඒවා ටික අර මුල අවුල් වෙන්නේ නැහනේ නෑ එහෙම එකක් වෙන්නේ නැහැ මම කියන්නේ එහෙම පුරුදු වෙන්න සර් හරි සර් thank you
සර් ඔව්. සර් අර පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ මේ වගේ සර් ලේසිද? ඔව්. ඒක මීට වඩා ලේසි. මම කරේ ලේසි එකේ ඉඳලා අමාරු වෙන තමයි මම පිළිවෙල හදක් තිබ්බේ. හා සර්. ඒ අද මේ ඔයාලට දානවනේ සර් YouTube එකට? ඔව් YouTube දානවාද රැට? subscribe කරාද ඔයාලා හැමෝම channel එක? හවුද? ඔව් සර්. ඉන්නවත් තාම. නැති අය ඒක දාගෙන යන්න අද කරා සර්. හරි කියලා. මේ අපි තව ගානකට යන්නේ දැන්. අපි තව ගානක් බලමු. හා සර්. මේ ගාන. සර් හරිද පුතේ? ඉවරයිද? ඔව් සර්. සර් මේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ රෙකෝඩින් ටික ගන්න බැරිද සර්? පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ රෙකෝඩින් ඕන අය 0.70යි රෙකෝඩින් මිස් වුණොත් මෙන්න මේ නම්බරේට දාන්න මට දාලා වැඩක් නැහැ. මගෙන් හරියට අඩුවෙන් මම මෙන්න 0.70යි 253යි 46යි 96ට Tamanට මිස් වෙච්ච තැනත් එක්ක දාන්න. ඒ මොන පාඩමේ මොන කොටසද කියලා දාන්න. එතකොට එයා එවනවා. හා සර්.
සර් මට ඒ පාඩම් දෙකම ඕන සර්. මම තුන්වෙනි පාඩමේ හරි එදී ආවේ. හරි ආයතනෙන් ඒක එවන්නේ ආයතනෙන් ඉල්ල ගන්න එක. හා සර් හා. මම මේක හදලා පෙන්නන්නම්. ඔන්න බලන්න ඒක. ඒකේ තියෙන මෙන්න මෙහෙම රූපයක්. කොහොම එකක් තියෙනවා. හරි. ඍජු කෝණීය ත්‍රිකෝණ බව දීලා තියෙනවා. L M N P Q R මේක ඇති දෙයක් නෑ අර තැන් දෙකක දීලා විතරයි තියෙන්නේ. අපිට ටග් ගාලා හොයා ගන්න පුළුවන් මේ කාරණය. මම ලියනවා අර කලින් කතාවම. මේ ඍජු කෝණීය ත්‍රිකෝණ සැලකීමෙන් කියන කතාව ලියනවා. හරිද අපිට අර දීලා තියෙන සමාන්තර බව ඒවා අපිට වැඩකුත් නැහැ. මේ ඇත්තටම අපි ලියනවා මේ ත්‍රිකෝණ දෙක LMN හා PQR ඍජු කෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලා ලියලා මම ලියනවා PR සමානයි නැත්නම් මේ LM සමානයි LN සමානයි PR ඒක දත්තයක් ඒ කාරණය ඊට පස්සේ අපිට කියන්න පුළුවන් MN සමානයි PQ ඒක දත්තයක් දැන් අපිට කියන්න පුළුවන් නිසා LMN ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට අවස්ථාව කර්ණපා කියන අවස්ථාව යටතේ අංග සම වෙනවා. පේන්නේ නැද්ද? R දාලා දෙන්නේ PR. සර් ඒකේ අන්තිම එක RQ P උනත් අවුලක් නැද්ද? එහෙම කමන්නේ. ඒක කමන්නේ. හරිද? දැන් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ මේ පාඩමේ මේ දක්වා කරපු අයින් කාට හරි අවුලක් තියෙනවා නම් කියන්න. මේ දක්වා කරපුවාගෙන් මේ පාඩමේ අවුලක් තියෙන අය කියන්න අද කරපුවා
හරි. අද කරපුවම තමයි හෙටත් කරන්නේ. හෙටත් 10 එකක් තියෙනවා. හරි. හොඳයි එහෙනම් අපි අද මෙතනින් ඉවර කරමු. මේක ඊළඟ කොටස බලා ගන්න තව විනාඩි 10ක් තියෙනවා. තව ගානකට යන වෙලාව මදි. ඔයාලට මේකේ මොනවා හරි අවුලක් තියෙනවා නම් අහගන්න පුළුවන්. මේ හැම ගානම හදා බලන්න ඕන. චුට්ටක් හිතන එක වැඩි වෙනවා. එන්න හිතන එක වැඩි වෙනවා. එච්චරයි. හෙට පන්තියේ ලින්ක් එක ඕනෑ හෙට ඒ වෙලාවට කියන්න මැසේජ් එකක් දාන්න. සර් මේ ටික උනේ උගන්නන්නේ සර්. ඔව් හෙට කීම තමයි. ඔව්. हाँ सर हाँ सर थियरी क्लास से ඉවරද? තියරි ක්ලාස් එක දැන් ඉවර වෙන්න හදන්නේ. හරි. අපි හම්බෙමු ලබන සතියේ ඊළඟ පාඩමේ. මේකේ වීඩියෝ එක දානවා පළවෙනි කොටස හැමෝම බලන්න. දැන් පේපර් එකට ලෑස්ති වෙන්න.